समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से निधीनं व पवत्तारं यं पस्से वज्रदस्सिनं निगैह्वादिं मेधाविं तादिशं पंडितं भजे तादिशं भजमानस्स सेय्यो होति न पापियोति श्रद्धावंत पिන්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් මහ රහතන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ගුණයට ප්‍රශංසා කරමින් කළ ගුණ සැලකීමේ උතුම් ගුණය වර්ණනා කරමින් දියුණුවේ දොරටුව පහදා දෙමින් දෙසූ ධම්මපද ගාථාවක් මේ කියවුනේ. ධම්මපදයෙහි 6 වෙනි පඬිත වර්ගයේ මුලටම තියෙන ගාථාව. නිදීනංව පවත්තාරං ඇහැට පේන්නේ නැති පොළවේ යට වී තියෙන නිධානියක් පෙන්වන්නක් මෙන්ද වජ්ජදස්සිනං තමන්ට නොපෙනෙන යම් යම් වරද මේක වරදයි කියා පෙන්වා දෙන්නා වූ නිග්ගාහේවාදීන් වරදට අනුරූපව ආවාද කරන්නා වූ මේධාවින් තනට සුදුසු නුවණින් ක්‍රියා කරන්නා වූ පණ්ඩිතම් පස්සේ නැනවතෙන් දකින්න ලැබුණේ නම් තාදි සම්පණ්ඩිතම් භජේ එවැනි පණ්ඩිත කෙනෙක් එවැනි ඥානවන්ත කෙනෙක් එවැනි සත්පුරුෂ කෙනෙක් භජනයේ කටයුතුයි ආශ්‍රය කටයුතුයි තාදි සම් භජමානස්ස සෙය්‍යෝ හෝති එවැනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙකු සේවනය කරන්නාට දියුණුවක්ම වෙයි. න පාපියෝ කිසි කලෙකත් පිරිහීමක් නොවේයි. මේකයි ගාථාවේ පදයක් පාසා ඇති තේරුම. තමන්ට පේන්නේ නැති සම්ප්‍රත්‍යක් නිධානයක් පෙන්වන්නක් මෙන් පෙන්වා ගෙන දෙන. එවාගෙම කුඩා වූවත් වර්ධ පෙන්වා දෙන. වර්ධයට අනුව අවවාද අනුශාසනා කරන. තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් ජීවිතාන්තයේ දක්වා එවැනි කල්යාණ මිත්‍රයා ශ්‍රේවණය කළ යුතුයි. එවැනි කල්යාණ මිත්‍රයා සේවනය කරන්නාට දියුණුවක්ම වෙනවා පිරිහීමක් වන්නේම නැත. මේ දේශනාවේ පැවැත්වුවේ සරියුත් මහ රහතන් වහන්සේ පිළිබඳව විශේෂයෙන්. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාර භූමියේහි සේනාසන චාරිකාවක හැසිරුණා. කුටියක් ගානේ මිදුලක් ගානේ වඩිනවා. එහෙම වඩිනකොට දැක්කා එක්තරා වයෝවෘද්ධ උපාසක මහත්මේ කනකොල අස් කරමින් කැලිකසල ඉවත් කරමින් යම් සුළු වැඩ කරනවා දැක්කා. සමීපයේට වැඩම කරලා ඇසුවා මේ උපාසකතුමා කොහේ ඉඳලාද කවුද මොකද මෙහි කරන්නේ? ස්වාමීනි මම මේ සවැත් නුවර අසරණ වයෝවෘද්ධ බ්‍රාහ්මණ කෙනෙක් මගේ නම රාද. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේලාගේ වළඳලා ඉතුරු ඉඳුල් ටිකක් අනුභව කරලා මේ ස්වාමීන් වහන්සේලා අසුරෙහි වතක් පිළිවෙතක් පුළුවන් හැටියට කරගෙන මේ ඉන්නවා. රාද ඔබ පැවිදි වෙන්න කැමති නැද්ද? එසේය ස්වාමීනි මම බොහෝම කැමතියි. මං වයස්ගත නිසා කිසි කෙනෙක් මා පැවිදි කරගන්න කැමති නැහැ. කිසි ස්වාමීන් වහන්සේ නමක් කැමති නැහැ.
බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට වැඩම කළ වෙලාවේ සංඝ පිරිසකින් විමසා වදාලා මහණෙනි මේ ස්ථානයේ ඉන්නව නේද රාඩ කියලා වයෝවෘද්ධ උපාසක මහත්මිය. ඉතින් දන්නවා ස්වාමීන් වහන්සේලා එහෙමයි කිව්වා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි විශේෂ උපකාරයක් ලැබිලා තියෙනවද? සීලෝම සංඝයා නිහඬයි. සරියුත් මහ රහතන් වහන්සේ නැගිටලා නන්දගෙන කියා හිටියා ස්වාමීනි මේ උපාසක මහත්මයාගෙන් මට නම් උදව්වක් උපකාරයක් ලැබිලා තියෙනවා විශේෂ උපකාරයක්. මොකක්ද සාරිපුත්‍රේ? ස්වාමීනි මම සෑම දවසේ පින්දපාත යන්නේ පමා වෙලා. හේතුව මම මේ කුටියක් ගානේ ගිහින් හැමදලා නැති මිඳුල්ලාම දිනනවා. ඒ තැන්වල ඉවත දාලා තියෙන ඉදල් කොහු භාජන ආදී තැන්පත් කරවනවා. වහල නැති දොර ජනෙල් ආදී වහලා තැන්පත් කරනවා. ඕවා මේවා කරලා යනකොට මට වෙලාව මදි. සමාතමන් වේගෙන් පින්දපාතෙත් වඩින වෙලාවල් තියෙනවා. ස්වාමීනි එසේ මම එක දවසක් වඩිනකොට මේ උපාසකතුමා පාර අයිනේ පැත්තකට වෙලා මට වැඳගෙන කිව්වා. ස්වාමින් වහන්සේ දවල් වුණා නේද? අන්න අර පේන ගෙදරට වඩින්න. ඒ ගෙදරින් නම් දානි අද ලැබෙනවාමයි. ඉතින් ඇත්ත වශයෙන් මම එතෙන්ද වැඩියා මගේ එකම ගෙදරකදී මට යැපෙන පමණ දානි ලැබුණා. යම් හේකින් එතෙන්දි පමාවක් වුණා නම් මට දානේ වළඳන්න වෙලාව මදි වෙනවා. මම ඉතින් මේ උපකාරයේ බොහෝම අගය කොට සැලකනවා. එදා මට පමා නොවි දානේ ලැබෙන්න පින්දපාතේ දානේ ලැබෙන්න මෙතුමා මට මඟ පාදා දුන්නා. ඒක මට මතකයි ඒක ලොකු උපකාරයක් කිව්වා. එසේනම් සාරිපුත්‍රයේ මේ රාදේ පැවිදි වෙන්න කැමැති. හොඳ නේද මාන කරගත්තොත් සාදු සාදු ස්වාමීනි මම මාන කරන්නම් කියලා වැඳ නමස්කාරයෙන් පිළිගෙන මේ රාද උපාසකතුමා ළඟට වැඩම කරලා අතින් අල්ලගෙන තමන් වහන්සේ වැඩ ඉන්න ආවාසයට කරගෙන වැඩියා. ගිහිල්ලා තමන්ම සත්‍යපංචේ කර්මස්ථානේ දීලා ආවාද කළ ඉසකෙස් බාලා කහදියරෙන් නාවලා දිහිගඳ හිට ඉවත් කරලා සිවුරු හඳවලා පෙරවලා තමන් වහන්සේගේ මේ සිවුරු දීලා මහාන කරගත්තා. උපසම්පදාවක් කරගත්තා. තමන් වහන්සේ ඉන්නේ කුටියේ ඇඳක් පනවලා දුන්නා. තමන් වහන්සේගේම පරිහරණය කරන දේවල් උන්වහන්සේට වෙනම දුන්නා. ඒ මන්දිරයට පින්දපාතේ තමන් වහන්සේම ගෙනත් මේ රාද ස්වාමීන් වහන්සේට දෙනවා. දැහැටි පැන් පවා ගෙනත් ළඟට දෙනවා. උණු පැන් සිසිල් පැන් ළඟට ගෙනත් දෙනවා. හරියට උපාධ්‍යායන් වහන්සේ කෙනෙකුට වාගේ සැලකනවා. හැබැයි ඔය සැලකිල්ල නිකං කරනවා නෙමෙයි. ඒ මොහොතේදී මෙන්න මේක කැපයි මේක කැපයි මේම කරන්න එපා වාඩි වෙන්නේ මෙහෙමයි දානි පිළිගන්නේ මෙහෙමයි බත් පිළ ප්‍රතිවේක්ෂා කරන්නේ මෙහෙමයි අත දෝණය කරන්නේ මෙහෙමයි හැම දෙයක්ම කියනවා. කැසිකිලි වැසිකිලි යාම මෙහෙමයි කරන්නේ කෙල ගහන්නේ මෙහෙමයි දත් මඳින්නේ මෙහෙමයි සැතපෙන්නේ මෙහෙමයි ඉරියව් පවත්න්නේ මෙහෙම ඔක්කොම කියලා දෙනවා. අකපදේ මෙහෙමයි කැපදේ මෙහෙමයි කැමරටියට පවතින්න ඕනේ. මේ මන්දිරයට භාවනා කියලා දෙනවා. මේම වැඩි දවසක් ගියේ නෑ. මේ රාද ස්වාමීන් වහන්සේට දැන් සක්විත රජකම ලැබුණා වගේ. පුදුම වාසනාවන්ත කාලයක් වුණා. දෙවෙනි බුදු කෙනෙක් කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් ලැබිච්ච මේ උපස්ථාන නිසා පුදුම කායික සුවයකින් මානසික සුවයකින් භාවනා වැඩුවා. වැඩි දවසක් ගියේ නෑ සෞඛලෙස් නැසා මහා රහත් භාවයටමපත් වුණා. රහත් වුණා පමණක් මේ ත්‍රිවිද්‍යා සත් අභිඥා චතු පරිසම්මිදා ඔක්කොම ඥාන සම්භාර ලැබුවා ශ්‍රාවකයෙකු ලැබෙන්නේ තියෙන්නේ. දැන් ඉතින් මේ ප්‍රවෘත්තියේ භික්ෂූන් අතර නිතර කියවෙනවා. මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයන් වහන්සේ පුදුමයි. තමන්ට මේ පින්දපාත ලැබෙන්න අහවල් තැනට වඩින්න කියන වචන මාත්‍රේ ගරු කරලා මේ තරම් වයස්ගත කෙනෙක් මහාන කරගෙන කුටියේම තියාගෙන සත්කාර කරන ඇති පුදුමයි නේද කියලා ඔය ගැන සාකච්ඡා ඇති වුණා. එතෙන්දී සරුවක්ඥන් වහන්සේ සංඝ බැඳට වැඩම කරලා මේ ගැන ඉතා වැදගත් පණිවිඩයක් කියා හිටියා. මහණෙනි මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයන් වහන්සේ අද විතරක් නෙමෙයි පෙර ජාතිවලත් මේ කළගුණ සැලකූ පුණ්‍යවන්ත කෙනෙක්. ඉතින් භික්ෂුන් වහන්සේට අවශ්‍ය වුණ එවැනි තොරතුරක් අහගන්න. දේශනා කළ මේ සාරිපුත්‍ර ඉෂ්ඨවරයෝ පෙර ජාතියක
ගංගානම් ගඟේ ඉස්මත්තේ වනාන්තරේ හිමවත් ප්‍රදේශයේ ඇත් රංචුවක ඇත් නායකයෙක් වෙලා හිටියා. මේ ඇත් නායකයාගේ කකුලේ දිනක් බොහෝම නපුරු කිහිරි වැනි උලක් ඇනිලා යන් දෙන්න බැරුව හරහා වැටලා හිටියා. අනිත් ඇත්තෝ ඉතින් තම තමා ගොදුරු හොයාගෙන යනවා, මේ ඇතාගෙන බලන කෙනෙක් නැහැ. නමුත් පුදුම දෙයක් වුණා. වර්ෂයක් පාසා වර්ෂා නැති කාලයේහි බර්ණස් නුවරින් එන වඩුම අතුරු කණ්ඩායම් මේ ගංගානම් ගඟ දිගේ ඉහළට පාරු කඩගෙන ඇවිල්ලා මේ කැලෑවේ කඳවුරු බැඳගෙන වටිනා ගස් කපලා ඉරලා ඒව රැහැලා ගෘහ භාණ්ඩ හදනවා. ඒ කියන්නේ දොර ජනෙල් අල්මාරි එවාගේම පුටු ඇඳ පුටු නොයෙක් જાති හදලා මේවා අයමත් පාරු වලින් නගරයට ගෙනල්ලා විකුණ ගන්නවා. එහෙම වදුමහතුරු කණ්ඩායමක් ඉන්න අතර ඒගොල්ලෝ එහෙම වර්ෂාව නැති කාලයක මේ දව කර්මාන්තයට එන අතරේ හරියට ඒ ප්‍රදේශයටම එවුණා. මේ ඇතා වැටලා ඉන්නේ ඒ ප්‍රදේශ තැනක. මේ ඇතෝ කඳවුරක් තල්පත් හදාගෙන නැවතුණා. මේ ඇතා වැටලා ඉන්න තැනට සමීප වුණා හිමින් හිමි. දලුවා මේ ඇතාගේ කකුලේ උලක් කනලා ඒක ගලවා ගන්න බැරුවයි මේ ආතුර වෙලා ඉන්නේ. මේගොල්ලෝ කිව්වා ඇත්‍රාගේනි ඔබ කලබල වෙන්නේ නැත්නම් ඔබ කැමති නම් අපි මේ උල ගලවලා ඔබට බෙහෙත් කරන්නම් ඔබ ඉවසීමෙන් ඉන්නවනම්. ඒ ඇතා බොහෝම නිස්සද්දව හිටියා. ඉතින් මේගොල්ලෝ ඒ උල ගලවලා බෙහෙත් වතුර බෙහෙත් කොළ జాති ආදී තම්බලා බෙහෙත් වතුරෙන් හොදලා කැලේ තියෙන කොළ වර්ග පොතු වර්ග මේවා තල්ලා නිසිහැටියේ බෙහෙතක් සංයෝග කරලා මේ පහේ බැඳා. ඒ මන්දවට මේ කැලෑවේ ඇතුන්ට කෑම වශයෙන් ලැබෙන දේවල් එකතු කරලා ළඟට කෑම ගෙනත් දෙනවා වතුර ගෙනත් දෙනවා. මේක පුදුම උපස්ථානයක් මේ වඩු මහතුරු කරන්නේ අර අසරණකම දැකලා. ඒ උපස්ථාන ලබන්නත් මේ ඇතාගේ පිනක් තියෙන්න එපා. පෙර ජාතවල එහෙම උපස්ථාන කළ පින නෙමේ ලැබෙන්නේ. නිකන් ලැබෙනවා නෙමෙයි. පෙර ජාතවල මේ අත්‍රාජය අප්‍රමාණ මෞපිය උපස්ථාන කරලා, දිනනුන්ට උපස්ථාන කරලා අසරණයන්ට පිහිට වෙලා තියෙනවා. දැන් ඇතෙක් වුණාට. ඉතින් මේ දින ගණනක් සති ගණනක් යන්න ඇති. මේ ඇතා සම්පූර්ණයෙන්ම සෝ වෙනකන් මේගොල්ලෝ කෑම වතුර ගෙනත් දෙනවා. අර දෙහෙතොත් වරින් වර මාරු කරමින් මේ තුවාලේ හොඳ කෙරුවා. දැන් ඇතා නැගිටින්න පුළුවන් වුණා. දැන් ඇතා Taman තනි වෙලා ඉන්නේ. දැන් රංචුවෙන් ඈත් වුණා. ඒකල් ලෝක ස්වභාවය තමයි සමහර විටේ මිනිස්සු වුණත් Tamanට උදව් තියෙන කාලේ ආශ්‍රය කරන අනික් කාලේ අත්හරිනවා. මේක ලෝක ස්වභාවය. මේ ඇතා ඉතින් රංචුවෙන් ඈත් වුණාට පාඩුවක් නෑ. තනියම ගොදුරු හොයාගෙන ඇවිල්ලා අනිත් කෙනා මේ වඩුමහතුරුන්ගේ වැඩපොළට සමීප වෙලා බලාගෙන ඉන්නවා ඈතින්. ගහක් පෙරලා ගන්න ඒගොල්ලෝ ලෑස්ති නම් ගිහින් ගහ පෙරලා දානවා. කුටි කරලා ඒක පලංචිර නම් ගන්න ඕනේ නැහැ. ඇතා ගිහින් ඒක උස්සලා පලංචියේ තියෙනවා. දී ඉරලා බිමට බාන්න ඕනේ ගිහිල්ලා තමන්ම ගිහින් බාලා දෙනවා හොඳින්. යන් තැනකට මේව ඇදගන්න අවශ්‍ය නම් ඒ තැනට ඇදලා ගිහින් දෙනවා. කියන්න ඕනේ නෑ මේ යථා මහ බුද්ධිමත් ඇතේ අර ඔක්කොම අවශ්‍ය දේ සලකලා ඒ වෙලාවට ගිහින් මේ මිනිස්සුන්ට උදව් කරනවා. මේ මිනිස්සොත් කිසි බයක් නෑ ඇතාගේ තියෙන මේ පැවැත්ම ගැන පුදුමයටපත් වෙලා හිටියා. දැන් ඉතින් වඩුමහතුරු ඒ ගෘහ භාණ්ඩ හදාගෙන දැන් ඔන්න පිටත් වෙන්න ළඟයි කියලා ඇතාට තේරුණා. ඒ නිසා ඇත්රංචුවට ගිහිල්ලා වටිනා ඇත්තට ගෙනල්ලා මේ කලවරේ තම්පත් කළා. ඉතින් බුදුරජාන් වහන්සේ පහදා දුන්න බලන්න මහණෙනි, මිනිස්සෙක් නෙමේ සිව්පාවෙක් වෙලත් කළගුණ සැලකේ ඇති පුදුමයි නේද? තමන් මාරණාන්තික තත්ත්වයට වැටි හිටිය යන්නේ බැරුව කැම බීම නැතුව මේ වඩුමහතුරු කර උපකාරයට උපකාර වශයෙන් මොනතරම් අනුග්‍රහයක් දැක්වුවාද? මිනිසයන් කරන්න බැරි වැඩ කර දුන්න ඒ මදිවට තෑග්ගට ඇත්පැටයකුත් දුන්නා. මාන්නේ මේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ මෙහෙම පෙර ජාතිවලත් Tamanට ස්වල්ප උපකාරයක් ලැබුණා නම් ඒකට ප්‍රත්‍යුපකාර කරන සත්පුරුෂයෙක් කියලා බොහෝම වර්ණනා කරලා ඇසුරු කර යුත්තන් අතුරින් මේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේත් තමයි ඇසුරු කරන්න ඕනේ කියලා බොහෝම ගුණ වර්ණනාවක් කළා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වෙනි වටිනා චාරිත්‍ර තිබුණා. එක දවසක් උන්වහන්සේ ওই විදිහට පමා වෙලානේ පින්දපාත වඩින්නේ. හත් අවුරුදු සාමණේර නමක් එදා මහාන කරගෙන හිටියා.
ඒ සාමණේර නම ඉදිරියේ දවරවාල සිවුරු පුරවා ගත්තා. මේ සාමණේර නම වයසෙන් අවුරුදු 7යි. මහණුනෙත් එදා. එතකොට මේ සාමණේර නම කියනවා ස්වාමින් වහන්සේ පුරවාපු සිවුර එක කොනක් ටිකක් පාත් වෙලා වැඩි නේද එල්ලෙනවා නේද? මොකද සරියුත් මහ රහතන් වහන්සේ ඉක්මනින් මේ වෙලාව මදි නිසා ඉක්මනින් පිටත් වෙන්නේ මේ සූදානම. අනේ බැලුවාම ඇත්තනේ නම් සිවුර එක කොනක් පාත් වෙලා පරිමණ්ඩලයක් නැහැ. උන්වහන්සේ වහාම පැත්තකට වෙලා සිවුර හදාගත්තා. හදාගෙන සත්‍යවරි සාමණේර නම ළඟ උත්කුටුකින් වාඩි වෙලා අත් දෙක ඇඳලි බැඳගෙන කිව්වා තදෝපබ්බජිතෝ සන්තෝ ජාතියා සත්‍යවස්සිකෝ සෝපි මං අනුශාසයේ සම්පටිච්ඡාමි මත්තකේ මොනතරම් පුදුම දෙයක්ද. උන්වහන්සේ කියනවා මහණෝනෙත් අද වයසින් අවුරුදු 7යි. එවැනි කෙනෙක් වුණත් මට ආවාදයක් කරනවා නම් මම මුදුනින් පිළිගන්නවා මට සමා වේවා කියලා උත්කුටුකෙන් වැඩගෙන කතා කළා කියනවා. මොනතරම් පුදුමද. තමන් මහාන කරගත්ත මේ උඩා පැටවා වයස අවුරුදු 7 සාමණේර පැටවා එතෙන්ද පාත් වෙලා වැඩගෙන සමාවිල්ලුවානි මොනතරම් නිහතමානී ආදර්ශමත් ගුණයක්ද. මේ වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කසරයක් බුදුරජාන් වහන්සේ නැවති සරියුත් මොග්ගලන් දෙන මේක විශාල සංඝ පිරිසක් චාරිකාවේ පිටත් වුණා. ඔය විතරේ චාරිකාවට අනවශ්‍ය පුජ්‍යලොත් එකතු වෙනවානි. ඔය ඇවිදින්න කැමති ඇත්තෝ ඉන්නවනේ දඩබ්බරාය. මේ කෙනෙක් මේ පිරිසට එකතු වෙන්න හදනකොට සරියුත් මහ රහතන් වහන්සේ අනුකම්පාවෙන් කීවා ආයස්මුතුන් වහන්සේ දැන් පිරිස වැඩි ඔබ වහන්සේ නවතින්න. ඔය අතරේ මේ පිරිස තෝරා අර සලාක දෙන්න වගේ ගමනට පුජ්‍යලයන් තෝරගන්න වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේගේ අර පෙරවගෙන ඉන්න සිවුරේ කොනක් අර නවතින්න කියපු භික්ෂුවගේ ඇඟේ තවරුණා. ඕකැවිලා බුදුරජාන් වහන්සේට පැමිණිලි කියලා ඒ පුදුම විදිහේ පැමිණිල්ලක්. ස්වාමීනි මේ සරියුත් තෙරුන් වහන්සේ මම අග්‍ර ශ්‍රාවකයි කියලා හිතාගෙන ආඩම්බරයෙන් මගේ කම්බුලට ගහලා සමාව ගන්න නැතුව පිටත් වුණ අන්න යනවා බලන්න කිව්වා. අනේ බුදුරජාන් වහන්සේ දන්නවා සිද්ධිය. ඒ දැනගෙනත් මේ වාගේ ස්වල්ප වෝද පැමිණිල්ලක් වුණා නම් ඒක නිකන් අත්හරින්නේ නැහැ. ඒක විසඳන්නට ඕනේ. දැන් විහාරස්ථානෙන් පිටත් වෙලා මේ සරියුත් මොග්ගලන් දෙනෙම ඇතුළු පිරිස අනන්ත මාහිමියන් වහන්සේට නියම කළා වහාම ගින් අර සරියුත් මොග්ගලන් දෙනෙම දෙන්න කියන්නයි කියලා. ඔය වෙනකොට ඒ යන පිරිස කැළඹීමක් ඇති වුණා. මොකක්ද උදන්නේ මේ පැමිණිල්ලක් ඇද්දෝ කියලා කවුරුත් ආවා. සරියුත් මොග්ගලන් දෙනෙම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඳලා එකත් පසක හිටියා. අසා සිටියා මා සාරිපුත්‍රේ මේ කියන නම මේ සාරිපුත්‍ර ස්ත්‍රියන් වහන්සේ කනට ගාලා සමාව ගත්තේ නැතුව පිටත් වුණා කියලා පැමිණිල්ලක් කෙනෙක් ඇත්තද? ඉතින් මේ සරියුත් මහ රහතන් වහන්සේ කියන්න තිබුණානේ ඕක මහා බොරුවක් කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කියන්නේ නැතුව පුදුම විදියේ වචනකින් පිළිතුරු දුන්නේ. මේක තමයි බුද්ධිමන්තයන්ගේ ස්වභාවය. අනුන්ගේ වේදනාව වෙන දෙයක් කරන්න කියන්නේ නෑ. Tamanda කොච්චර ආලාභයක් වුණත් අනුන්ගේ වේදනාව වෙන දෙයක් කියන්නේ නෑ. උන්වහන්සේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සඳෝ දරුවේ උදේ පාන්දර හිඟන කබලක් අතේ ඇතිව ගියක් ගානේ යමක් හිඟමනේ යනවා. ස්වාමීනි මම මේ පිරිස් මැද්දේ ජීවත් වෙන්නේ සඳෝ දරුවෙක් වාගේ. ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොඇඩුවේ නම් එවැන්නෙකු විසින් මේ පහරක් දෙලා සමානුගෙන යා හැකි වෙන්න පුළුවන්. කියලා වුණ එක පිළිතුරක් දුන්නා. ඒ කියනකොට පොළොව කම්පා වුණා. අයමත් කියනවා ස්වාමීනි අං දෙක නැති පින්හරකේ වයස්ගත පින්හරකේ කොයි තැනින් තැන අගවාසේ යනවා එහෙම යනවා. ළමයි ඉතින් මේ හරකාගේ කණෙන් අල්ලනවා අදිනවා වලිගෙන් අල්ලනවා අදිනවා පිටේ නගිනවා නොයෙක් වද දෙනවා මේ හරකට. අනේ මේ හරකගේ අන් දෙකක් නැහැ අනින්නේ නැහැ හරිම අහිංසක හරකේ. ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොඇඩුවේ නම් ඒ තැනැත්තා මේ වාගේ වරදක් කරලා සමාව නොගෙන යන්න පුළුවන්. ස්වාමීනි කායගත සතිය වැඩි නිසා මං ජීවත් වෙන්නේ අන් නැති හරකෙක් වාගේ. එතකොටත් පොළොව කම්පා වුණා. ඒ වගේ ස්වාමීනි මේ කුටියට ඇතුල් වෙන තැන
පාපිෂ්ණක් තියෙනවා. මේ පාපිෂ්ණ හැම දිනම පාගලා යනවා. පාය පිහදානවා. රජවරුත් මේක පිහදානවා, සඳුලත් ඇයිලා පිහදානවා, සිල්වතත් පිහදානවා, දුසිලත් පිහදානවා, නනවතොත් පිහදානවා, නෝන නැති පුජ්‍යලොත් මේක පාපිහදානවා. මේ පාපිෂ්ණ කාටත් එක වාගේ. අනේ ස්වාමීනි, කායගත සතියේ නොඇඩු කෙනෙක් නම් මේ වාගේ අවස්ථාවල සමානොගෙන යන්න පුළුවන්. මම කායගත සතියේ වඩ නිසා ස්වාමීනි මේ පාපිස්ස වගේ තමයි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර ජීවත් වෙන්නේ. තොරපොළොව කම්පාව. ස්වාමීනි සරසලි කැමති තරුණයෙක් දෙල්ලේ මිනි කුණක් බැඳලා තියෙනවා. ගැරණි කුණක් බැඳලා තියෙනවා. සර්ප කුණක් බැඳලා තියෙනවා. බල කුණක් එල්ලලා තියෙනවා කවුරු හරි වද දෙමින්. එතකොට යම් විදිහේ පිළිකුලක් අප්‍රසන්නතාවක් ඇති වේද ඒක නැත්තාට. ඒ වගේ ස්වාමීනි කාගත සතියේ නොඇදුව කෙනෙක් නම් ඔය වගේ තැනකදී සමාවනුගෙන යන්න පුළුවන්. මම කාගත සතියේ වඩන බැවින් අර වගේ දෙල්ලේ බලකුණුපයක්, සර්ප කුණුපයක්, මිනි කුණුපයක් දැවටුවා වගේ මම බොහොම පිළිකුලෙන් ස්වාමීනි සබ්‍රාහ්මචාරින් අතර ජීවත් වෙන්නේ කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ මහ පොළොවට පිරිසුදු දේවලුත් දානවා, අපරිසුදු දේවලුත් දානවා. මහ පොළොවේ කිසි වෙනසක් නැහැ. මට මේ පිරිසුදු දේවල් දානවා කියලා සතුටකුත් නැහැ. මට මේ අපරිසුදු දේවල් මිනි කුණ ආදියක් දානවා කියලා මහ පොළොවේ අසතුටකුත් නැහැ. ඒ වගේ ස්වාමීනි හිත අහිත මැදහ සෑම සත්නටම මහ පොළොවෙන් මෙත් සිතින් වාසය කරනවා කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ ජලයට නොයෙක් දේවල් දෝවණය කරනවා. පරිසුදු දේවල් දෝවණය කරනවා, අපරිසුදු දේවල් වැඩියෙන් දෝවණය කරන්නේ වතුරට. නමුත් මේ වතුරේ ස්වභාවය වෙනසක් වෙන්නේ නැහැ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය මං වඩන බැවින් මේ ජලයේ මෙන් සෑම දිනාටම සාධානව මෙත් සිතින් වාසය කරනවා. පොළොව කම්පා වුණා. ස්වාමීනි මේ ගින්නට සඳුන් තෝරලා කපුරු ආදී සුවඳ දේවලුත් දානවා. මිනිකුනුත් දානවා. අපිරිසුදු දේවලුත් කොච්චර දානවා මේ ගින්නට. නමුත් මේ ගින්නේ ස්වභාවය වෙනසක් නැහැ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය වැඩි බැවින් මම හිත මැද සමසත්නට එක හා සමානව පවත්නා ගින්නක් මෙන් සමානව ජීවත් වෙනවා මෙත් සිතින්. එනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ හුළඟ නොයෙක් තැන් වල හමා යනවා. පිරිසුදු දේවල් වෙතත් හමා යනවා, අපරිසුදු දේවල් වෙතත් හමා යනවා. නමුත් ඒ සුළඟේ කිසි වෙනසක් නැහැ, ස්වභාවය එක හා සමානව පවතින. ඒ වගේ කායගත සතිය වඩා පළපුරුදු බැවින් ස්වාමීනි මම හිතවත් මඳහත් හිතවත් භේදයක් නැතුව හැම දිනාට සුළඟක් වාගේ පවතිනවා. ඕම එකක් ගානේ කියනකොට නව වාරයක් පොළොව කම්පා වුණා. බුදුරජාන් වහන්සේ වදාළා සාරිපුත්‍රය මේ මෝග පුරුෂයාට වහාම සමාව දෙන්න නැත්නම් ඉස හක්කටකට කැඩේ කිව්වා. ඒ වෙලාවේ අර පුජ්‍යලයා දාඩිය දාගෙන මෙවුල්ලා බිම පාත් වෙලා වැඳලා සමාව ගත්තා. මේ මොන පුදුමයක්ද? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ උසස් ගුණයක්. දිනක් භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා මේ සරියොත් ස්ථවිරයන් වහන්සේ බ්‍රාහ්මණ වංශිකී. එනිසා වරින් වර මේ බ්‍රාහ්මණ සිරිත් අනුගමනය කරමින් දිසා වඳින්න යනවා කියලා. ඒ කියන්නේ කාටත් පෙනුනක් කමන්නේ නොපෙනුනක් කමන්නේ බිම පත්කඩේල එක්තරා දිශාවකට වඳිනවා. ප්‍රසංග පීඨව වඳිනවා. දෙදෙනා දෙවල මෙතන නල බිම කියලා වඳිනවා. බුදුරජාන් වහන්සේ දෙන්නවා සරියුත් ස්වාමීන් වහන්සේ කියලා මේ සාරිපුත්‍රය මේ භික්ෂුන් වහන්සේ කියන ඔය නම මේ දිසා නමස්කාර කරනවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිසා නමස්කාර කිරීමක් නෙමෙයි කරන්නේ. මට බුද්ධ ශාසනය හඳුන්වා දුන්න මුල්ම ආචාර්යයන් වහන්සේ නමක් ඉන්නවා. අස්සජි මහ රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගෙන් තමයි බුද්ධ ශාසනය අඳුනාගත්තේ. ස්වාමීනි මගේ දවසේ වැඩ අවසන් කරලා ඒ මගේ මුල් ගුරුවරයා යම් පළාතක දින්නේ ඒ දිශාව හිතලා මම ඒ දිශාව සිහි කරලා බිම පත්කඩේලා වඳිනවා. එපමණක් මේ ස්වාමීනි මන් නිදා ගන්නකොට සැතපෙනකොට ඒ මගේ මුල් ගුරුවරයා යම් පළාතක දින්නේ ඒ පැත්තට හිස දාලා මම සැතපෙන්න පුරුදු වෙලා ඉන්නේ. මේක මගේ ගුරු ගෞරවයයි ස්වාමීනි කිව්වා. භාගතුන් වහන්සේ සාදුකාර දීලා පිළිගත් මහණෙනි කළගුණ දන්න කළගුණ සලකන මගේ ශ්‍රාවකයන් විසින් මේ සාරිපුත්‍ර ස්ත්‍රයන් වහන්සේ අනුගමනය කළ යුතුයි කියලා. මෙන්න මේ වාගේ උතුම් නිහතමානී ගුණ කළගුණ සැලකීමේ ගුණ ඇති උත්තමයෙක් තමයි ප්‍රඥාවෙන් අගතන්පත් වූ දෙවෙනි බුදු කෙනෙක් යනි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. මේවා අපි නිතර හිතන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන.
අපි මේ යන ගමන් මඟ කොයි විදිහේ ගමනක්ද මේ යන්නේ කියලා. දැන් අද මේ සිද්ධ කළා තියෙන මේ වගේ ගමනක් යාමයි. ඒ කියන්නේ මෞපිය දෙදෙනා වහන්සේ හා දෙටු සොහොයුතුමානන්ද සිහිපත් කරමින් ඒ අතන්න මේ ගෞරව පූජාවක් කිරීමයි. নানা ප්‍රකාර පින්කම් කරලා පින්පමනෝලා තියෙනවා. නමුත් අපට ඒක සෑහෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්න තාක් තිස්සේ මේ කළගුණ සැලකීම අපි සිදු කරන්න ඕනේ කියලා නුවණින් සලකාගෙනයි ඒ සරියුත් මහ රහතන් වහන්සේ වැනි මහා බෝසතාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් මුදුන් පමුණවා දීම් වශයෙන් කළගුණ සැලකීම් සීරසෙන් මේ පින්කම් සිදු කරන්නේ. ඒක අපට බොහොම වැදගත් වෙනවා. මොකද අපි කොච්චර දැනුගත් වුණත් අපේ දෙමෝපියන්ගෙන් අපට තවත් දැනුගත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි ධර්මතාව. ඒ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ ගැන කවුරුත් දන්නවනේ. බුදු වීමෙන් 8 වෙනි සතියේදී අදපාල නුගරුක් මුලදී ධර්ම ගාම්භීරත්වයේ සිහි කළානේ. ඊට කලින් ඒ ධර්ම ගාම්භීරත්වයේ මෙනෙහි කරන්න ස්වල්ප වේලාවකට කලින් තවත් දෙයක් උන්වහන්සේ කල්පනා කළා. මම දැන් මේ පැවිදි වෙලා අවුරුදු 6ක් වෙනවා. මේ අවුරුදු 6ේදී වැඩි කලක් මට පංච වර්ගීය භික්ෂුන් වහන්සේලා ඇසුර ලැබුණා. අන්තිමේදී ඇත්තන්ගෙන් මං වෙන් වුණා. මං එකලා වුණා. මම දැන් සත්‍ය අවබෝධ කළා. නමුත් මට ගුරුවරයෙක් ඕනේ. මට ආශ්‍රයයට ගරු කරන්නේ වැඩිහිටියෙක් ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් නැතුව වැඩිහිටියෙක් නැතුව ඉන්නේ එකම අසරණකමක් අනාථකමක්. මට කවුද ගුරුවරයා කවුද වැඩිහිටියා කියලා තමන් වහන්සේ මුළු දසදහසක් ලෝක ධාතුවට නුවණ මෙහෙවල බැලුවා. බානගොඩ තමන් වහන්සේට ඇසුරු කරන්න සුදුසු තමන්ට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. සමාන කෙනෙක්වත් නැහැ. ඔය හිතනකොටම ආවා සාම්පති බ්‍රහ්මයා. සාම්පති කියන්නේ ප්‍රථම ධ්‍යාන භූමිතලේ මහා බ්‍රහ්මතලේ යන්නේ අරහන්ත බ්‍රහ්ම රාජයෙක්. ඔය අරහන්ත බ්‍රහ්ම රාජයා పూర్ව කාශ්‍යප බුදුසසුනේදී භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම ඒ කාලේ වහක ඉෂ්ඨවරයන් වහන්සේ. උන්වහන්සේ අනාගාමී වෙලා පළවෙනි බඹතලේ උපන්න තමන්ගේ කැමැත්ත පරිදි එයිදි රහත් වුණා. ඒ කියන්නේ මේ බ්‍රහ්මයා මේ අනාගාමීන් වහන්සේලාට අසඤ්ඤතලේ හැර ඕන බඹතලයක උපදින්න පුළුවන්. විශේෂයෙන් පංචසුද්ධාවාසයට යන්නේ. නමුත් තමන් කැමති නම් වෙනත් බඹතලයක උපදින්න පුළුවන් අසඤ්ඤතලේ හැර. අසඤ්ඤතලේ අභාව්‍ය ස්ථානයක් මේතන පහළ වෙන්නේ නැහැ. ඒ වගේ මේ වහක ස්වාමීන් වහන්සේට හිත පහළ වුණ පළවෙනි බ්‍රහ්මතලයේ උපදින්න ඕනේ. නිසා උන්වහන්සේ දීපදී රහත් වෙ ඉන්න කාලේ තමයි අපේ තථාගතයන් වහන්සේ පැවිදි වුණේ. උපදින දවසේ ඇවිල්ලා ශේතාචාත්‍රිය දැරුවේ මේ අරිහන්ත බ්‍රහ්ම රාජයා. ඒ වගේම ලෝතුරා බුදු වෙන දවසෙත් ආවා කියනවා. අර මාර් පරාජය කරන් ඉස්සරෙල් පස්සේ ගියානේ. ධම්සක් දේශන දවසෙත් ඇවිල්ලා ඒකට සහභාගී වුණා. ඔය විදිහට බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණෙනවා. දැන් මේ ධම්සක් දේශනවත් ඉස්සරන මේ සිද්ධිය ඒ ධම්සක් දේශීමට දවසක් දෙකක් කලින් වෙන්න පුළුවන්. 8 වෙනි සතියේදී. ඉතින් ඇවිල්ලා වැඳ නමස්කාර කොට කිව්වා ස්වාමීන් වහන්සේ අතීතයේ සීල බුදුවරයන් වහන්සේලාත් අනාගතයේ සීල බුදුවරයන් වහන්සේලාත් ධර්මයේම ගුරුතැන තබා ගන්නවා. ධර්මයේම ගුරුතැන තබාගෙනයි උන්වහන්සේලා බුදු කෙස සිද්ධ කෙලේ. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේද ලෝතුරා බුදුබාටපත් වී තමන් ආબોධ කරගන්නා ලද ධර්මයේම ගුරුතැන තබාගත මැනව කියන ආරාධනයක් කළා. හැබැයි ඒ වෙනකොට සරුවක්යන් වහන්සේ තීරණය කරගෙන අවසానයි. උන්වහන්සේට පෙනී ගියා අතීත බුදුවරයන් වහන්සේලා ගුරුතැන තබාගත්තේ තමන් ආબોධ කරගත්ත සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි කියලා පෙනී ගියා. එසා ඒක අදිෂ්ඨාන කරනකොට තමයි මේ බ්‍රහ්ම රාජයාත් කැවිල්ලා ඒකම අනුමත කරන්න යෙදුනේ. එකින් අපට හොඳම නිදසුනක් තියෙනවා අපි කොයිතරම් දැනුගත් උනත්, කොයිතරම් ධනවත් උනත්, කොයිතරම් කීර්තිමත් උනත් අපට තව ගුරුවරු ඕනේ. අපට තව වැඩිහිටියෝ ඕනේ. ඒ මොකද අපි නොදන්නා දේවල් අනන්තයි. අපේ දැනුම තාම සීමිතයි. තවත් ඒ දැනුම අභිවෘද්ධියට පමුණවා ගන්න අපට වඩා වැඩිහිටියෝ ඕනේ කරනවා.
සමාජ අපට වඩා ලාභා නැත්තන්ගෙන් පවා අපට යම් ප්‍රයෝජන ගන්න තියෙනවා දැනුම සම්බන්ධව. ඒ මොකද අපි නොදන්නා જાති අපි තරම් නොදන්න මිනිස්සු ඉන්නවා. ඒ අතෝ දන්නවා. කොහොම ලස්සන නිදර්ශනයක් මේ ජාතක දේශනාවක් වෙන්නට ඕනේ. පෙර જાතියක කියන්නේ පෙර ඈත කාලයක එක ගමක ඉගෙන ගන්න වැඩිහිටි ශිෂ්‍යයෝ 4 දෙනෙක් ගියා දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත විශේෂ අධ්‍යාපනය සඳහා. ඒ කාලේ තියෙන විශේෂ අධ්‍යාපනය තමයි ත්‍රිවේදේ. ත්‍රිවේදයේ සහිත සියලුම ශිල්ප ශාස්ත්‍ර. ඒ 18 ශිල්ප කියලා තියෙන 64ක් කලා ශිල්ප කියලා කියන ඕවා තමයි ඒ කාලේ වැඩියෙන් භාවිතා වුණේ. ඒ වාර මෙලව යහපත් ජීවිත ගෙවන්නටත් ඒ වගේම නුවණ වැඩෙන්නටත් ගන්න අධ්‍යාපනයක්. ඉතින් මේ දරුවෝ 4 දෙනා අවුරුදු 7ක් තිස්සේ අධ්‍යාපනය ලැබුව එකම ගුරුවරයා යටතේ. මේ දරුවන්ගේ අධ්‍යාපන සියල්ල සම්පූර්ණ කරලා ගුරුවරයාගෙන් සහතිකත් ලබා ගත්තා. මේ සහතික ලබාගෙන ඉතින් ගුරුවරයාට වැඳලා මේ ඇත්තෝ 4 දෙනා සිය ගම් බලා දැන් පිටත් වෙන්න සමුගත්තා. ඉතින් ගුරුවරයා තමන්ගේ යතුකම් වශයෙන් මේ දරුවෝ දැන් පයින් යනවා බඩගිනි වෙච්චාම කෑමක් හදාගන්න ඕන නේද කියලා අවශ්‍ය ප්‍රමාණයට හාල් සහ භාජනයක් දුන්නා. ඉතින් මේ ඇත්තෝ දැන් මේ වාරගෙන මගට බහැලකින් කතා බස් කරමින් විනෝදෙන් කොහොම පිරිච්ච හිතකින් යනවා අපි දැන් සියල්ලෙන් සම්පූර්ණයි කියලා හිතාගෙන. ඉතින් දවල් වෙනකොට බොහෝම හිර නැති බොහොම හොඳ පරිසරයක් ඇති තැනක නැවතිලා කෝ අපි මෙතන කෑම හදාගමු කියලා. ඒ ගම්මානයකොත් සමීපයි. කෑම හදාගන්න මේ ඇත්තෝ ආදි වෙලා කොටස් 4 දෙනා බෙදාගත්තා. ඔය උගතුන් 4 දෙනා ඒ තමන්ගේ අධ්‍යාපන මේ පරීක්ෂණයන්ගෙන් සමත් වෙලා තියෙන කරුණු 4කින් එක්කෙනෙක් දෛවඥයෙක්, ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, එක්කෙනෙක් වෛද්‍යවරයෙක්, එක්කෙනෙක් නාට්‍ය කලා මේ ශිල්පියෙක්, එක්කෙනෙක් තමයි තර්ක ශාස්ත්‍රයේ හදාරු නීතිඥවරයෙක්. දැන් මේ 4 දෙනා 4 ආකාරක උපාධිලාභීන්. මේ 4 දෙනාගෙන් කෑම උයන්න ලෑස්ති වුණා අර නාට්‍ය කලාව පුරුදු කරපෙක් කියලා. ඉතින් හැලිය සෝදලා වතුර පැන් පෙරලා හාල් ටික සෝදලා දැන් ඉතින් 3 දෙනා 4 දෙනා එකතු වෙලා ලිපක් හදලා දර කල්ලා දීලා එයින් 3 දෙනෙක් ගියා අනිත් අවශ්‍යතා ඉෂ්ට කරගන්න මේ ඇත්තා මේ බත උයමින් හිටියා. එයින් වෛද්‍යවරයා ගියා එළවලු ගේන්න. වෛද්‍යවරයා එළවලු ගේන්න එළවලු තියෙන සල්පිලට ගිහින් තෝරනවා නොයේ જાති තෝරනවා. මේ જાතියේ වාතයට අගුණයි, මේ જાතියේ පිත්තට අගුණයි, මේ જાතියේ සෙමට අගුණයි, මේ જાතියේ තුන් දොසට අගුණයි. එක જાති තෝරලා ගන්නම දෙයක් නැහැ. ඉතින් ගන්න දෙයක් නැහැ. ඉතින් අතේ සුළු මුදලක් තියෙන ඕක වියදම් කරලා නිකරුණේ මොකටද කියලා හිස්සකින් ආවා. ඊළඟට මේ ගම්මානයට ගියානේ තෙල් ගේන්නේ. ඒ ගියේ මේ නීතිඥවරයා. තර්ක ශාස්ත්‍රඥයා. ඉතින් නීතිඥවරයා සමාජයේ අතේ තිබුණු මුදලකින් මිදුණු ගිතෙල් කොළගොට්ටකට කියන්නේ 4 දෙනාට ගැළපෙන කෑමට අවශ්‍ය ගැළපෙන ප්‍රමාණයක ගිතෙල් ලබා ගත්තා. ඉතින් මේ කොළගොට්ට අරගෙන එද්දි මෙයාගේ තියෙන අධ්‍යයනයේ තියෙන තර්කේනේ තර්ක කරමින් ආවා. මේ ගොටුව නිසා තෙල් තියනවාද තෙල් නිසා ගොටුව තියනවාද කියලා මේක තර්කේ. දැන් ඉතින් මේක පරීක්ෂා කරන්න ඕනේ ගොටුව නිසා තෙල් තියනවා කියන එක නම් ප්‍රශ්නයක් නෑ. දැන් අතේ තියෙන්නේ එහෙමයි. තෙල් නිසා ගොටුව තියනවාද කියලා බලන්න අනිත් පැත්තට හැරෙව්වා. හැරෙව්වාම ඔක්කොම ඉහිරිලා ගියා. දැන් ඉතින් අතේ වෙන මුදලකුත් නෑ. දැන් හිස් අතින් එනවා. මේ දෙන්න එනකොට මේ නාට්‍ය කලාව හැදෑරු කලාකාරයා මොකද නිකට අර තියාගෙන ඉන්න දුකේ. දැන් මොකද මිත්‍රයා කියලා අහනකොට කියනවා අනේ මගේ අත්හැරද්දල් නිසා අපි 4 දෙනාට අද සුම්බත් වුණා. ඉතින් මිනිස්සු මොකද්ද උනේ? ඒක නේනම් මම මේ බත් හැලිය ඉදෙනකොට මේක ඉතින් නාද කරන සුරුබුරු ගාලා ඒ නාදයට අනුව මම නටන්න ගත්තා. ඉතින් මගේ අත්හැරද්දෙන් මේ ලිග්ගලේ පය හැපිලා හැලියේ බින්දලා වැටුණා. ඉතින් ලිපත් ඉවරයි මතත් ඉවරයි හැලියත් ඉවරයි.
කමන්නේ අපි යන්නේ මිත්‍රයා හොයාගෙන කියලා යනවා. ඒ අර කොළ කඩාගෙන එන්න ගියේ මේ කෑම බෙදාගෙන කෑම ගන්න කොළ කඩාගෙන එන්න ගියේ දෛවඥයා. යාම ගහක් උඩ ඉන්නවා. ඉතින් මිත්‍රයා බයින්ද නෑ මං හොරාවකට මේක නැංගේ. දැන් මේ හොරාවක් ඒ කියන්නේ සුබ වෙලාවක් එනකම් මම බහින්න බෑ. ඉතින් පස්සේ මේ තුන් දෙනා කිව්වා මිත්‍රයා බහින්ද. අපි හතර දෙනාම අතිපණ්ඩිතයෝ. අපි හතර දෙනාම අතිපණ්ඩිතයෝ නිසා තමයි දැන් අපි හතර දෙනාමද සුන්බත් වුණා. බහින්න කියලා බලෙන් බස්සගත්තා. බස්සගෙන දැන් හතර දෙනාම තීරණය කළා අපි හතර දෙනා උපාධිධාරීන් වුණාට අපේ මේ ප්‍රායෝගික දැනුම අසම්පූර්ණයි. අපි ගෙදර ගියා නම් අපේ අම්මා තාත්තා අපට කෑම හදලා දෙනවානේ ඔය කියන එළවලු වලින්. අපිට කවදාකවත් ඒක අගුණ වෙලා නැහැ මෙතෙක්කල්. ඉතින් අපේ දැනුම මදි නිසා මේ එළවලු ගයන්න ගිහලා ඉතින් අපි අතරමං වුණා. ඒ වගේ ගිතර ගේන්න ගිහලා අපි අතරමං වුණා. දැන් මේ ගහක් නැගලා අතරමං වුණා. බත් යන්න ගිහලා අතරමං වුණා. මේක තමයි අතිපණ්ඩිතකම. සාදුකෝ පණ්ඩිතෝ නාම නත්තේ වාති පණ්ඩිතු. ඥානවන්තකම බොහොම හොඳයි. අතිපණ්ඩිතකම අන්තරාදායකයි. කියලා හතර දෙනාම ආපහු ගියා ගුරුවරයා ළඟට. එයින් කිව්ව ආචාර්යයන් වහන්සේ අපේ දැනුම මදි. අපේ අධ්‍යාපනයේ සහතිකාපර ලැබුණාට අපට ප්‍රායෝගික දැනුම මදි. ඒ නිසා ආචාර්යයන් වහන්සේ සමා වෙලා අපි තාටි කලක් ඉගෙන ගන්න පිට වෙනු මැනවේ කියලා ඉතින් හොඳට තව කලක් ඉගෙනගෙන තමයි ගෙදර ගියේ. මේ වාගේ දේවල් අපි කාටවත් බොහොම වැදගත්. භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අපි හිතන්නට ඕනේ අපි යම් පමණක් ධර්මයේ දන්නවා වෙන්න පුළුවන්. භාවනා ගැන දන්නවා වෙන්න පුළුවන්. ලෝකයේ ගැනත් යම් දෙයක් දැනගෙන ඉන්න පුළුවන්. නමුත් අපි හිතන්නට ඕනේ මගේ දැනුම බොහොම අල්පයි. බොහොම ටිකයි. මා නොදන්න දේවල් තව අපමණයි. එනිසා මගේ වැඩිහිටියන්ගෙන් මගේ එකට ජීවත් වෙන සබ්‍රාහ්මචාරීන්ගෙන් මං ඇසුරු කරන දායක දායිකාදීන්ගෙන් මම යමක් තව ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙනීම මට වෙන දෙයක් පිණිස නෙමෙයි ආත්ම දමනයේ පිණිසයි. ක්ලේශ සංසමනයේ පිණිසයි, සංයමනයේ පිණිසයි. මගේ නිවන පිණිසයි. එතකොට Taman නිතරම නිහතමානී. Taman නිතරම ශිෂ්‍යත්වයෙන් ඉන්නේ. ශිෂ්‍ය භාවයෙන් ඉන්නේ. Taman කොච්චර වැඩි හිටියෙක් මහානායක දුරයටපත් වුණත් Taman හිතන්නේ මට වඩා දැනුමැත්තෝ තව ඉන්නවා. ඒ ඇත්තන්ගෙන් මම තව දැනුම ලබන්නට ඕනේ කියලා නිහතමානී ගුණේ. එහෙමනම් තමයි ඒ ඇත්තගේ දැනුම තව තවසේ දහස් ගුණෙන් දියුණු වෙන්නේ. ඒ වගේම Tamanගේ ආධ්‍යාත්මික සංතානයේ ගුණස්කන්ධය ලොවට ආදර්ශමත් වන්නේ එතකොටයි. මෙන්න මේක අපි කාටවත් බොහොම වැදගත්. දැන් අපේ දෙමව්පියෝ ඉන්නවා. අපේ දෙමව්පියන්ගේ කාලයේහි ලංකාවේ අධ්‍යාපන දියුණුව මෙච්චර තිබුණේ නැහැ. ඒ කියන්නේ අද කාලේ තරමට নানা ආකාර භාෂා විෂයන් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ නොයෙක් විදිහේ අධ්‍යාපන ක්‍රම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ සාමාන්‍ය දැනීමක් ලබාගෙන ජීවත් වීමට අවශ්‍ය පමණක් ඉගෙන ගැනීමයි. නමුත් මේ දෙමව්පියන් අවුරුදු 50යි 60යි 70යි වොම වයසට ගියාම ඒ අතු ඉගෙනගත්ත දේවල් අපට වඩා තියෙනවා. ඒ අතු ඉගෙනගත්ත දේවල් සමාජ පොත්පත් වලින් නෙමෙයි අත්දැකීම් වලින්. ඒ වගේම සමාජයේ තුලින් නොඑක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඉගෙනීම දැන් අපි දරුවන් වශයෙන් ශිෂ්‍යයන් වශයෙන් හිතන්නට ඕනේ අපේ දෙමව්පියෝ අපට වඩා උපාධිධාරීත්වයෙන් ඉහළට නොගියත් ඒ අත අපට වඩා බොහෝම දැනුම ඇති අය. අපි අසුරු කරන්නට ඕන උපදෙස් ගන්නට ඕනේ. අපි මොනතරම් දැනුමක් තිබුණත් අපට වඩා යම්කිසි අත්දැකීමක් ඒ දෙමව්පියන්ගේ ඇති. ඒ නිසා අපි තව උපදෙස් ගන්නට ඕනේ කියලායි දිනුවට යන දරුවෝ දිනුවට යන ශිෂ්‍යයෝ දෙමව්පියන් ගැන ගුරුවරුන් ගැන හිතන්නේ මතන්නේ. එමනම් මේ දරුවෝ ඒ ශිෂ්‍යයෝ තා බොහෝ කාලයක් දිනුවටම යනවා. ඒ නිසා දැන් මේ දෙමව්පියන් සිහිපත් කරනු ලබන්නේ නිකන් නෙමෙයි. දෙමව්පියන්ගෙන් අප ලැබුණු උපකාරයට ගෞරව කිරීමක් පමණක් නෙමෙයි දෙමව්පියන්ගෙන් අපි තවත් දැනුමක් මේ උපකාරයක් ලබා ගැනීමයි. ඒ මොනවාද? දැන් මේ අපි පින්කමක් කරන වෙලාවේ ඒ දෙමව්පියන් ජීවත් වෙච්ච හැටි අපට මතක් වෙනවා. පිරිස ආශ්‍රය කළ හැටි මතක් වෙනවා. ගෙදරට ආගන්තුකයෙක් ආම සැලකුව හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න සමගියෙන් හිටිය හැටි අපට මතක් වෙනවා.
ගෙදර දෙන්න දරුවන්ගේ සැලකුව හැටි අපට මතක් වෙනවා. ඕවා මතක් වෙනකොට මොකද ඒකෙන් අපි යම්කිසි ගුණයක් අපේ ජීවිතයට එකතු කර ගන්නවා. අර පින්දීමත් එක්කම ඒ දෙමව්පියන්ගේ ගුණයක් සිහිපත් වෙන බැවින් ඒ ගුණ බිඳක් අපි නැවත අපේ ජීවිතයට එකතු කර ගන්නවා. ඒක තමයි කල්යාණ මිත්‍රයන් අසුරු කරනවා කියන්නේ. දැන් අර සරියුත් මහ රහතන් වහන්සේ මුල් ගුරුවරයන් දිහාට පසඟ පිටුවා බිම වන්දනා කරනවා. එතකොට උන්වහන්සේගේ බලාපොරොත්තුව ගෞරව කිරීම පමණකුත් නෙමෙයි. ඒ ගුරු උතුමන් වහන්සේගේ උසස් ගුණයක් සිහිපත් කිරීමෙන් තමන්ගේ ගුණය තවත් උතුම් බවට පමුණවා ගැනීමයි. මේ වාගේ තමයි කළ ගුණ සැලකීමේ වැදගත්කම. දැන් බලන්න අපේ මහා බෝසතාණන් වහන්සේ විශාසංක කල්පලක්ෂ දේශලා සිද්ධ කළ පුදුම ආශ්චර්යදී. ඒ කියන්නේ බොහෝම දුප්පත් ගම්මානක උපන්නේ. බොහෝම දුප්පත් ගම්මානක. අම්මයි තාත්තයි පුතයි පමණයි. පිටිසර ගම්මානක ජීවත් වෙන්නේ බොහෝම අසරණ කුලිය වැඩ කරලා දර කපලා ඔයන්. ඉතින් මේ දරුවා දෙමව්පියෝ දෙන්නගේ අතේ හැදුනානේ. මේ දරුවා ටිකක් දැන තේරෙන කොට වයස අවුරුදු 5ක් 6ක් 7ක් වගේ යනකොට මේ දරුවා හිතෙනවා මගේ මේ අත් දෙක හරි හොඳින් තියෙනවානේ. මේ අත් දෙක මට කවුද දුන්නේ? මගේ මව්පියෝ දෙන්නනේ මේ අත් දෙක මට හදලා දීලා තියෙන්නේ. මගේ පා දෙක කිසි ලෙඩක් නැහැනේ. කවුද මේ පා දෙක හදලා දීලා තියෙන්නේ? මගේ මව්පියෝ දෙන්නනේ. මගේ ඇඟ කිසි ලෙඩක් නැහැනේ. කවුද මේ මගේ ඇඟ හදලා දුන්නේ? මගේ අම්මා තාත්තා දෙන්නනේ. මට හොඳ සිහිය ඇති හිතක් තියෙනවා. හිසක් තියෙනවා, අවයව තියෙනවා, ඇහැ තියෙනවා, කන තියෙනවා. මේවා මට කවුද හදලා දුන්නේ? මව්පියෝ දෙන්නනේ. මං උපදින කාලේ මං කිසිවක් දන්නේ නැහනේ. මගේ මල මූත්‍ර වලින් තවරීගෙන මං කිසිවක් නොදන්න නොදොරුවෙක්නේ. ඒ දවසේ මම මව්පියන්ගේ පිහිට නොලැබුණා නම් අද කහල ගොඩක කුණු වෙලා යන සිරුරක්නේ. අනේ මගේ මව්පියන් දෙන්න හිටිය නිසා මං නාවලා තියෙනවා. මං කැසිකිලි වැසිකිලි යන දේවල් කිසියම් පිළිකුලක් නැතුව සෝදලා පිහදාලා මාව පිරිසුදු කරලා තියෙනවා. නාවලා තියෙනවා. මගේ කබ කඳුළු කෙල සොටු මේවා පිළිකුල් කරන්නේ නැතුව ඒවා සුද්ධ පවිත්‍ර කරලා උදව් කරලා තියෙනවා. නැත්තම් මං අද මේ පිරිසුදු ඉන්න බෑනේ. එවාගේ මගේ අත්පා තෙල් ගාලා මැඩලා මේවා නිසියටියට ඇද නැතුව ඒ වගේ කෙට්ටු නැතුව හොඳට නිරෝගී අතක් පයක් ඒ ඇත්ත හදලා දීලා තියෙනවානේ. ඒ කාලේ ඒ උදව්ව ලැබෙච්ච නිසානේ මං අද මේ ලස්සනට ඉන්නේ. ඒ නිසා මගේ මව්පියන්ද මං වඳින්න ඕනේ. මං වඳින්න ඕනේ. නිකන් නෙමේ පාදේ කල්ලලා මං වඳින්න ඕනේ. මේ කුඩා දරුවා හිතෙනවා. ඒ මන්දිවට මං අම්මට උදව් වෙන්න ඕනේ ලිපගිනි මොලවන්න. දර කෑලි එකතු කරලා දෙන්න. ඒ වගේම වතුර පෙරලා දෙන්න මං උදව් කරන්න ඕනේ. පොල් ටික ගාලා දෙන්න මං උදව් කරන්න ඕනේ. මේ දරුවා හිතෙනවා. තාත්තට මං ඇඳුම් හොදලා දෙන්න ඕනේ. අම්මගේ ඇඳුම් හොදලා දෙන්න ඕනේ. මම මේ නිදා ගන්න ඇඳ සුද්ධ කරලා දෙන්න ඕනේ. අවුගස්කලා දෙන්නට ඕනේ. පඩික්කම සුද්ධ කරන්නට ඕනේ. මිඳුලක්ම දෙන්න ඕනේ. ගේත් පිහ දාන්න ඕනේ. මේ ඔක්කොම මේ දරුවා හිතෙනවා. කවුද මේවා මේ දරුවාගේ හිතට දෙන්නේ? අර මව්පියන්ගේ ගුණය නේද? මව්පියන්ගේ ගුණය නිසා මේ දරුවාට මේ හිත පහළ වෙන්නේ. ඒතකොට මව්පියන්ගෙන් ලද උපකාරයේ සිහි වෙනකොට කරන්න බැරි උදව්වක් නැහැ. කරන්න බැරි උදව්වක් නැහැ. මේ දරුවා දවසින් දවස පුදුම විදියට මව්පියන්ගේ වැඩ කරන්න පටන් ගත්තනේ. තා තරුණ වෙලා නැහැ. තාම ළමා වයසේ. නමුත් මේ දරුවාගේ හිතේ තියෙන අර මව්පියන් කෙරේ ගරුත්වය නිසා හැම දෙයක්ම අහන අම්මේ මේ වැඩේ කරන්නද? තාත්තේ මේ වැඩේ මං කරන්නම්. ඉතින් ඒත් අන්න පුදුමයි. ඉතින් ඒ දෙන්න පුදුම සනසිල්ලක් මේ කුඩා දරුවගෙන් විඳිනවා. ඒ මොකද? දෙමව්පියන් නැති එකම වස්තුව දරු සම්ප්‍රත්‍යයනේ. දරුවා මෙච්චර කීකරුව මෙච්චර ගුණගරුකව ඉන්නකොට දෙමව්පියන් ඊට වඩා සනසිල්ලක් ඕනෑ නෑනේ. බඩගින්නක් දැනෙන්නේ නෑ, පිපාසයක් දැනෙන්නේ නෑ. දරුවා කෙරෙහි පුදුම මෛත්‍රියක් ආශිර්වාදයක් දෙමව්පියන්ගේ හදපත්ලේ දැල්වෙමින් පවතිනවා. අන්තිමේදී මේ දරුවා කොහොමද කියනවා නම් අර මව්පියන් උපස්ථාන කිරීම නිසා බොහෝම ශක්තිමත්, බොහෝම නිරෝගී, හොඳ උස මහත ඇති ශරීරයක් ඇති කෙනෙක් බාටපත් වුණා. තරුණ වයසට එනකොට බොහෝම ශක්තිමත්, යෝධ ශක්තියක් ඇති පුද්ගලයෙක් තරමට මේ තරත්තා නිරෝගී වුණා. දීර්ඝායුෂ ලැබෙන විදිහට කාය ශක්තියක් වැඩුණා. දුටුවම් පහදවන රූප සම්ප්‍රත්‍යයකුත් මෙයාට පහළ වුණා. අයිත පිරිසුදුයිනේ. මව්පියන් ගැන මේ මෛත්‍රිය කරුණාව. හැබැයි ওই අතර පියා අභාවයට ගියා. මව්තුමිය කළා වුණා. දැන් අරට වඩා වැඩි වගකීමක් දරුවට තියෙනවා. අයි අම්මා ගෙදර තනියෙන් තියලා යන්න දෙන්නත් බෑනේ.
අම්මා ගැන නිතර බලන් ඕනේනේ. තාත්තා ඉන්නකොට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑනේ. ඒ වුණත් මේ දරුවා දවල් කාලේ යනවා කැලෑවට ගිහින් දර කපාගෙන දර මිටි ගෙනල්ලා නගරේ විකුණලා ඒකෙන් මුදලින් තමයි මේ අම්මව පෝෂණය කරන්නේ. එක දවසක් මේ දර කපාගෙන මහන්සි මේ දර ගහකට හේතු කරලා ගහක් අයිනට වෙලා ටිංගක් වාඩි වෙලා කල්පනා කරා. ඉස්සෙල්ලා ටිකක් නිින්ද ගියා මහන්සියට. නිින්දෙන් අවදි වෙලා කල්පනා කළා. තමන්ගේ දැත දෙපය බලලා මට දැන් හරි ශක්තිමත් ශරීරයක් තියෙනවා. ඒ වුණාට මේක හැමදාම එහෙම තියෙන්නේ නැහනේ. මං ලෙඩක් වුණොත් මගේ අතත් පයක් මට අහිමි වුණොත් මේ වැඩ කරන්නේ කවුද? ඒ නිසා මම දැන් මගේ අම්මට මං නැති කාලෙක උනත් ජීවත් වෙනකන් ජීවත් වෙන්න උදව්වක් කරලා තියන්නට ඕනේ. ගෙදර සත පහක් ඉතුරු නැහනේ. ගෙදර හාල් මිටක් ඉතුරු නැහනේ. එදිනෙදා හොයාගන්න දෙයකින්නේ මම මේ අම්මට සලකන්නේ. ඒ නිසා මම ඊට වඩා මුදලක් හොයාගෙන අම්මට ස්ථාවරයක් කරන්නට ඕනේ නේද කියලා නැගිටලා ධර්මීතිය උස්සගෙන ඇවිල්ලා ගෙදර හේතු කරලා ගියා නගරයට. නගරයට ගිහිල්ලා වෙළඳ ව්‍යාපාරිකයෙක් ළඟට ගිහිල්ලා කිව්වා මාමේ මම අසරණ දරුවෙක්. මට ඉන්නේ අම්මා විතරයි. ඉතින් මම කැමති තමුන්නාසගේ මේ වෙළඳ ව්‍යාපාරයට එකතු වෙලා යම්කිසි වැටුපක් ලබාගෙන මගේ මෑණියන්ට උපස්ථාන කරන්න මං සතුටුයි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉස දක්වා බැලුවාම හොඳ ශක්තිමත් නිරෝගී තරුණ ජීවිතයක්. කිව්වා දරුවෝ ඔබ වගේ එක්කෙනෙක් ඉන්නේ 10 දෙනෙක් ආවත් මං බාර ගන්නවා. එන්න කිව්වා. ගෙදර දුවගෙන ගියා. ගෙදර දුවගෙන ගිහින් අම්මට වැඳලා කිව්වා අම්මේ මම අසවල් වෙළඳතුමා එක්ක වෙළඳාම යන්න කැමතියි. අම්මා මොකද කියන්නේ? අනේ පුතා මම තනියෙන් ගෙදර ජීවත් වෙන්න බෑ නම් මාත් එක්ක යන්න. අයමත් දුවගෙන ගිහින් ඒ වෙළඳ නායකතුමා හම්බෙලා කිව්වා මාමේ අම්මට තනියෙන් ගෙදර ඉන්න බෑනේ මම නැතුව අම්මත් එක්ක එන්න අවසරද? හොඳයි දරුවෝ අම්මනේ තවත් ඕන තරම් කෙනෙක් එක්ක එන්න ඕනතරම් මම බාර ගන්නවා. අනේ ඉතින් මේ දරුවා ගෙදර ගිහින් අම්මට කිව්වා අම්මේ නම් අපි එකට යන් කියලා ගෙදර ඔක්කොම හවුරලා තියලා පිටත් වෙලා ආවලඳ මේ නායකතුමාගේ නිවසට. ඒ වෙනකොට විශාල වෙළඳ සමූහයක් දැන් මේ නව වලින් වෙළඳාම යන ගමනක් සූදානම් වෙලා තිබුණා. ඉතින් මේ ගමනට මේ තරුණයාත් බොහොම සුදුසුයි කියලා හිතුවා. මොකද බොහොම ශක්තිමත් කෙනෙක් ඉතින් නැවක හසුරවන්නත් මෙයාට පුළුවන් වෙනවා ඉදිරියේ. ඉතින් දැන් විශාල පිරිසක් නැවෙන්නට ගලතලා බඩු පුරවගෙන පිටත් වුණා. අනේ මේ පිටත් වෙනකොට අතර මෑණියන් ගැන සෙවිල්ලෙන් තමයි මේ දරුවා නිතරම ඒ ගමනේ සහභාගී වුණේ. දැන් ඉතින් මුහුදු යාත්‍රාවන දවස් 7ක් ගමන් කළා. ගිහිල්ලා ඉතින් මුහුදේ කුලඟ නැවතුණා. කැල වේගයක් ඇවිල්ලා මේ බඩු බර නිසා නැව් ගිලෙන්න පටන් ගත්තා. නැව් ගිලෙනවා කරන්න දෙයක් නැහැ. අද වාගේ විශාල නැව් නෙමෙයි රුවල් නැව් නෙමෙයි. දැන් ඉතින් බඩු බරත් එක්ක 10 ගණන් මිනිසුන් දැන් මුහුදට යට වෙනවා. නමුත් මේ වීර පුත්‍රයා බලවත් කාය ශක්තිය ඇති කෙනෙක් හා දෙමෝපියන් උපස්ථාන කළා පිනක් ඇති කෙනෙක් නිසා මුහුදට පැන්නා. Taman ගිලින්නේ ඉස්සල් මුහුදට පැන්නා. පැනලා අම්මා ගැන හිතුවා අම්මා කොතනද ඉන්නේ කියලා. බැලුවාම අම්මම් දැන් වතුර පෙරෙන්න යනවා. වහා මෙතෙන්ද පීනගෙන ගිහින් අම්මව කරපිට ගත්තා. කරපිට අරගෙන අම්මට කිව්වා මේ බය වෙන්න එපා. මං අම්මා ගොඩ ගන්නවා. කියලා අම්මගේ හිත හදාගෙන කිසි දෙයක් බය හිතන්න එපා. මගේ ඇඟ හොදට බෙල්ල වට කරලා අත තියලා අල්ලගන්න. මම අම්මව ගොඩ ගන්නවා කියලා පුදුම විශ්වාසයකින් අම්මගේ හිත හදලා Taman දන්න හැටියට මව්පියන් උපස්ථාන කළ ආකාරය හිතින් මෙනෙහි කරමින් සත්‍යක්‍රියා කර පීනන්න පටන් ගත්ත වේගයෙන්. දවස් දෙකක් නෙමෙයි දවස් 7ක් පීනුවා. මේක නම් පුදුම සිද්ධියක්. හැබැයි මේ කළගුණ පිං සලකන ඇත්තන්ට දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා බැල්ම ලැබෙනවා කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් ওই වෙලාවේදී සුද්ධාවාස වාසී අරහන්ත බ්‍රහ්මිය නිරෝධ සමාපත්තියෙන් කල්ප ගණනක් ඉඳලා එතෙන්දී ඒ දවසේ හරියටම නිරෝධ සමාපත්තියෙන් නැගිටලා. බවලෝ බැලුවා මං මගේ නිවන් දැක්කැත්තෝ ඉන්නවද? දෙව්ලෝ බැලුවා. මනුලොව බැලුවා බුදුවරු ඉන්නවද? අනේ නෑ බුදුවරු නෑ ඒ කාලේ. ඒ බලනකොට මෙන්න මේ මහ මුහුදේ කරක්තනක් නොපෙනෙන මුහුදේ පීනන මේ පුතා දැක්කා. දැක්ක ගමන් එතුමාගේ හිතින් හිත දකින්නවනේ හිතේ තත්ත්වය වැටහෙනවනේ. මේ දරුවා නම් වීර දරුවෙක්. මේ දරුවා නම් ගුණවත් දරුවෙක්. මේ දරුවා නැනවත් දරුවෙක්. මේ Taman උපකාර කළ මව්තුමේ කරපිට තියාගෙන මේ පීනන්නේ
මෑණියන්ට කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්නේ මේ වාගේ දරුවන් නම් ලෝතුරා බුදු වෙන්න පුළුවන්. මේ දරුවාට බුදු වීමීත පහළ වේවා කියලා අර මේ බ්‍රහ්ම රාජයාගේ සිට මේ පීනන බෝසත් දරුවාගේ සිතට යොමු කළා. ඔකට කියන චිත්ත තරංග විහිදෙව්වා කියලා. ඒ කියන්නේ දැන් අද කාලේ උනත් රහත් නූන් කෙනෙක් උනත් තව කෙනෙකුගේ හිතට චිත්ත තරංග වාසියෙන් දැන් තියෙනවානේ විද්‍යාත්මක ටෙලිපති කියලා එකක්. සිතින් සිතට කතා කරනවානේ. ඒ වාගේ බ්‍රහ්ම රාජයාගේ අදහස මේ පුතණුවන්ගේ මනසට විනිවිද වැටුණා. එක පාට මේ දරුවාට හිතක් පහළ වුණා බුද්ධෝහම් බෝධිස්සාමි මුත්තෝහම් මෝචයේ පරේ තින්නෝ අන්තරයිස්සාමි සංසාරෝගා මහබ්බය කිය. මම ලෝතුරා බුදු වන්නේ මේ ලොවට අවබෝධ කරවන්නේ මේ. මම දුකෙන් මිදෙන්නේ මේ ලොව මුඳුවා ගන්නෙ මේ. මා බීකරු සතරෝගයෙන් ඈතරවන්නේ මේ ලොව ජනතාව ඈතර කරවන්නේ මේ කියන ප්‍රාර්ථනා ඈතර නැගුණ එක පාටම. මේ මක් නිසාද සිද්ධ වුනේ? අර මව්පියන්ගේ ගුණේ දැනගෙන උපස්ථාන කළ නිසා නේද? මේ මව්පියන්ගේ ගුණේ දැන උපස්ථාන කළ නිසා කවදාකවත් නොහිතපු පුදුම හිතක් නිදා පහළ වුණේ. අන්නේ වාගේ තමයි අපි ඇතිතනත් නැතිතනත් මව්පියන්ගේ ගුණේ සිහි කරනවා නම් අපට ඒකෙන් ලොකු අධ්‍යයනයක් ලැබෙනවා, ආબોධයක් ලැබෙනවා. අන්තිමේදී මොකද සිද්ධ වුණේ? 7 වෙනි දවසේදී වෙරළ ලං වුණා. මොඳෙන් ගොඩ වුණා. මොඳෙන් ගොඩ වෙලා සුදුසු තැනක මෑණියන් තවත්වාගෙන උපස්ථාන සැලසුවා. මෑණියන්ගේ සීල අපෝපස්ථාන දැන් බොහෝම අලංකාරව කියන්නේ යාපත් සිද්ධ කරනවා. කොහොම ගිහලා තෙන් මෑණියන් හැමදාම ඉන්නේ නෑනේ. පුතාට ඉස්සලා මෑණියන් මේ පල්ලෝ යන අවස්ථාවක් වුණා. ඒ වෙලාවේ මේ මෑණියෝ මේ අම්මා මේ දරුවාගේ දෑත අල්ලාගත්තා. අල්ලාගෙන කිව්වා මගේ බුදු පුතේ. ගොඩනැගිලි දියෙහිදී තමන්ගේ දෙවිනොතකා මව්පිය උපස්ථාන කළ මේ දෑත ඇති පුතාණන් වහන්සේ මේ මව්පිය උපස්ථාන කුසල බලයෙන් ඔබ මතු බුදු වේවා කියලා. ඒ කාලෙත් මේ බුදු වීම සම්බන්ධව කතා පොතක් තිබිලා තියෙනවා. නැත්නම් ඒ වචනේ කියවෙන්නේ නැහනේ. අන්තිමේදී මේ දරුවා මොහොතේදී හිතුපු හිතවිල්ලට මෑණියන්ගේ මේ උණුසුම් ආශිර්වාදය සිවි සම්මස්නාර ඇට ඇති මිදළු දක්වා විනිවිද පිහිටියා. මේක තමයි පළවෙනි මනෝ ප්‍රනිධානය කියලා හඳුන්වන්නේ. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව ගැන සලකා බලනකොට අර ජීවත් වෙන අවස්ථාවේදී ඒ මෑණියන්ගේ හදපත්ලින් ලැබුණු මෛත්‍රී ප්‍රාර්ථනාවක් මේ දරුවාට පිහිටියේ. අන්තිමේ විශ්ව ආසංඛ්‍ය කල්පලක්ෂයකින් පස්සේ බොමුලාරා වැඩිගෙන ලෝතුරා බුදු වෙන්න ලැබුණේ මේ කියන මව්පියන්ගේ මෑණියන්ගේ ආශිර්වාදයේ පෙරට කොට ඇති නිවන් මඟ අවතීනව කටයුතු කළ නිසානේ. මේ අනුව සලක බැලීමේදී ජීවත් සිටින්නා වූද මේ පරිලෝක ගියා වූද දෙමව්පියන්ගේ ගුණේ සිහි කරන්න අපට අතිරේක ආબોධයක් ලබා ගත හැකි වෙනවා. මේක තමයි අර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ. කල්යාණ මිත්‍රං සේවේත දස්සෙන්තං වජ්ජමත්තනෝ කෝචෙත්තාපි නිදිත්තානං නයන්තෝ සුහදෝව භෝ කියලා ගාථාවක් තියෙනවා. නිධානයක් පෙන්වන්නා කියන්නේ කරුණු කියා දෙන කල්යාණ මිත්‍රයෙක් මේ ආශ්‍රය කරත්වා. කලතලා හරි නිදානස්ථානයට ගෙනිලා මෙන්න මෙතන ආරපන් කියලා පෙන්ලා නිදානයක් මතු කර දෙන්නේ ගුරුවරයෙක් වගේ තමයි කල්යාණ මිත්‍රයා. එනිසා අපේ දෙමව්පියෝ අපි නිතර සිහිපත් කළ යුත්තෝ. ඒ දෙමව්පියන්ගේ ගුණය සිහිපත් කළ යුත්තෝ. අපට ඒකෙන් තව තියෙන විශේෂ වාසියක්. ඒ කියන්නේ අද අපි දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කළා මේ වගේ පින්කම් කරමින් පින් පමුණවන නිසා අපට මතුමත්ෙහි නිවන් දකින තුරත උපදින්න පුළුවන් මේ ජීවිතේ රහත් නුනොත් උපදින භවයක් පාසා අපට ඊටාම උතුම් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන්ම ලැබෙනවා. ඒ දෙමව්පියන්ගෙන් අපට තවත් දියුණුවට උපකාර ලැබෙනවා. අපට තවත් ඒ වාගේ උතුමන්ට උපස්ථාන කරන්න සසරදී ලැබෙනවා. මෙන්න මේක නිසා නිවන දක්වාම පිහිට වෙන ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි කළගුණ සැලකීම, මව්පියන් උපස්ථාන කිරීම. මේ මව්පියන් උපස්ථාන කිරීම වශයෙන් අද මේ පින්වත් චන්ද්‍රරත්න මහත්මයාත් තමන්ගේ දාබර සහෝදර සහෝදරී පිරිසක්, එවැගේ පින්වත් නෝනා මහත්මයාත් දරුතුම්පලක්, එවැගේම අපේ ඇන්ඩ්‍රෝ මහත්මයාත් මේ හැමදිනම එක්කාසු වෙලා අද මේ සිදු කරන ලබන්නේ ඉතා වැදගත් කළගුණ සැලකීමේ සිහිපත් කිරීමක්. ඉතින් අද මේ වෙලාවේ විශාල සංඝ පිරිසක් මේ ස්ථානයට නොපැමිණියත්
පින්නතුන්ගේ හිතේ පවතින්නේ අනන්ත ගුණ ඇති අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයේට අපේ මේ ධාර්මික දාන වස්තුව පූජා වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එනිසා මේ සංඝ රත්නයේ ගුණස්කන්ධයේ සිටේ දරාගෙන ස්වාමින් වහන්සේලා වැඩම කරවා ගත්තා. වේලාවේ හැටියට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වලා තියෙනවා. ඊළඟට අසුන් පනවලා දෙපාදවා වඩා හිඳවලා මේ දානේ වහවහම පිළිගන්නන්ට යෙදුනා. වේලා විකුත් වෙන්න මැත්තේ එවාගෙම දැන් මේ පිරිකර භාණ්ඩ බෙහෙත් ඖෂධ ආදීද පරිත්‍යාග කරලා ස්වල්ප වේලාවක බණ කතාවට සවන් දීමෙන් භාවනාමය කුසල ක්‍රියාවක්ද සිද්ධ වුණ. මෙසේ දානය, සීලය, භාවනාව කියන කුසල ක්‍රියා තුනම සම්පූර්ණ වුණ. ඒ කුසල ක්‍රියා තුන ඇතුලේ තියෙනවා අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල මූල තුන. ඔය කුසල මූල තුන ඇතුලේ තියෙනවා සීල, සමාධි, ප්‍රඥා ගුණස්කන්ධ තුන. ඒ ගුණස්කන්ධ තුන ඇතුලේ බෙදී තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විහිදී යනවා බෝධිපාක් ධර්ම 37, පාරමී 10. මේ වාගේ ශක්තිය චිත්තක්ෂණයට චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වෙලා සසර තරණය කොට ලැබෙන අමාම නිවන් ගෙන දීමට හේතු වෙන පුණ්‍ය නිදානයක් බාටපත් වෙනවා. එනිසා ඒක මනවින් අපි තේරුම් කරගෙන දැන් මෙතකින් මේ රැස්පත් කරගත් කුසල සම්භාරයේ අපට හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව නිවන් මඟ යා ගැනීමට පීඩාදාර වූ ගෞතම සම්බුද්ධ ශාසනයේ මොනම අන්‍යාගම් බලවේගයකින්වත් අඳුරු නොවි අතුරුදාන් නොවි යටපත් නොවි ගගන තලයේ තියෙන සඳහිරු මණ්ඩලමින් දිදුලමින් බබලමින් අපරාජිත විරාජිත වරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධරණී තලෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට